नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामीतुमिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिच्छाजीवा वेरमणि सिक्खापदं समादयामि හිඟතුනි අප පසුගිය දිනෙහි කීවේ කර්ම චතුස්කයෙහි එන විපාක දෙන පිළිවෙල අනුව කර්මය සතර වැදෑරුම් වන හැටි මුලින්ම කීවේ ජනකාදී වශයෙන් කර්මයන්ගේ කෘත්‍ය වශයෙන් කර්මය සතර වැදෑරුම් ජනක උපත්ථම්බක උපපීඩක උපඝාතක කියන මේ වශයෙන් ඊළඟට විපාක දෙන පිළිවෙල අනුව කර්මය සතර වැදෑරුම් ගරුක ආසන්න ආචින්න කටත්තා කම්ම කියන ඒවා ඇතැම් විටක බණ පොත්වල එනවා යත් ගරුක යදාසන්න යත් බහුල කටත්තා වාපන කම්ම එහෙම කියලා සතර වැදෑරුම් විපාක දෙන පිළිවෙල. ඒ කරුණ අප පසුගිය දිනෙහි සාකච්ඡා කළේ. අද කියන්නට තිබෙන්නේ විපාක දෙන කාල වශයෙන් කර්මය සතර වැදෑරුම්. දිට්ඨ ධම්ම වේදනීයං උපපජ්ජ වේදනීයං අපරාපරිය වේදනීයං අහෝසි කම්මං චේති විපාක කාල වශයෙන් කියලා ඒ කර්මය සතර වැදෑරුම් වන හැටි දක්වලා තිබෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ යහාත්මයෙහිදීම විපාක දීම. මේ යහාත්මයේ කියන එක බොහෝ දෙනෙකු වැරදි ලෙස තේරුම්ගෙන තිබෙනවා. යහාත්මයේ කියන්නේ ඊළඟ ආත්මය. නෑ, යහාත්මය කියන්නේ මේ ආත්මය. මේ ජීවිතය. මේ ජීවිතයේදීම විපාක ගෙන දෙන කර්මවලට කියනවා දිට්ඨ ධම්ම වේදනීය කියලා. එයින් අදහස් කරන්නේ මේ ජීවිතයේදී කරන ලද කර්ම මේ ජීවිතයේදීම යම් කිසි විපාකයක් ගෙන දේ නම් ඒ විපාකය දිට්ඨ ධම්ම වේදනීයයි. ඒකයි එයින් අදහස් කරන්නේ. එහෙම නැතුව ගිය ජාතිවලදී කරපු කර්ම මේ ජාතියේදී විපාක දීම දිට්ඨ ධම්ම වේදනීය නෙවෙයි. ඒ දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ කර්මයේ වශයෙන් සලකාගෙන කර්මය කලේ යම් જાතියකදීද ඒ જાතියෙහිදීම විපාකගෙන දේ නම් ඒ ගෙන දෙන විපාකය දිට්ඨ ධම්ම වේදනීය යහත්ම භාවයේදීම විපාක දීම. දැන් කර්ම ගැන කතා කරන විට
සිත ගැනත් කතා කළ යුතුව තිබෙනවානේ. සිතින් තොරව කර්ම සිදු කිරීමක් වන්නේ නැහැ. ඒ සිතේ හටගන්නා ප්‍රධාන ධර්මයක් වන චේතනාවම මුල් කොට කර්මයේ පිළිබඳව දේශනා කරනවා. චේතනාහං වික්කවේ කම්මං වදාමි. ඒ නිසා සිතින් තොරව කර්ම සාධනයක් ගැන කතාවක් නැහැ. නේ කර්මයක් වීමට එය විපාකගෙන දෙන විපාක උපදවන ශක්තියක් ඇති කර්මයක් වීමට කෙරෙන ක්‍රියාව යම් කිසි සිතකින් සිදුවන්නට ඕන. සිතක් උපදවාගෙන කළ යුත්තක් කරන ලද්දක් වන්නට ඕන. එහෙම නැතුව අපි ඒ බඳු සිතක් නැතිව යම් සිදුවන්නා වූ සිද්ධීන් තිබෙනවා. සමහර විටක අප ඇවිදිනකොට වයයට පෑගී යම් ප්‍රාණීන් මැරෙන්නට පුළුවන්. නැසෙන්නට පුළුවන්. නමුත් ඒන අපි කර්ම සාධනයක් කර්මයක් සිදු කළා වන්නේ නැහැ. ඒ මක්නිසාද ඒ පිළිබඳ වූ සිතක් අපට ඇති වුණේ නැහැ. ඒ සතුන් මැරීමේ සිතක්. අන්න ඒ වගේ කර්මයක් වීමට සිතක සම්බන්ධය ඕනමයි. අන්න එලෙස ඒ කර්මය සිදු කරන ලද්දේ යම් සිතකින් යම් જાතියකදීද යම් භවයකදීද ඒ භවයෙහිදීම ඒ කර්මයාගේ විපාක දෙන දේ නම් ඒ විපාකය පිළිබඳව කියනවා diṭṭha ධම්ම වේදනීය විපාකය. එදින් කර්මය සිතින් සිදු වෙනවා නම් ඒ සිතෙන් කර්ම සිදු කරන සිත කුමක්ද කියලා දැනගන්නට ඕනේ. අපි දන්නවනේ. කර්ම බෙදෙනවා කුසල් අකුසල් කියලා දෙකකට. එහෙමනම් මේ කුසල් අකුසල් කර්ම කියන ඒවා සිදුවන්නට ඕන. කුසල් අකුසල් කියන මේ සිත් වලින්. ඒ කුසල් සිත් වලින් සිදු කරන කර්මය කුසල කර්මය. අකුසල් සිත් වලින් සිදු කරන කර්මය අකුසල කර්මය. ඒ කුසල සිතින් හෝ අකුසල සිතින් හෝ කර්ම සිදුවීමට ඒ කර්ම සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් ඇතිවන්නට ඕන. ඒ සිත් හඳුන්වන්නේ ජවන් සිත් කියන නම. කුසල ජවන් අකුසල ජවන් කියලා ඒ ජවන් සිත් වෙන්නවා. කුසල් සිත් හා අකුසල් සිත් තමයි ඒ ජවන වශයෙන් උපදින්නේ. ඒ කෘත්‍ය 14 අතුරෙන් සිතින් කෙරෙන කෘත්‍ය 14ක් අපි ඉගෙන ගත්තානේ. පටිසන්ධි භවංග ආවජ්ජන දස්සන සවන ගායන සායන කුසන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන පදාරම්මන චුති මේ කියන ලද කෘත්‍ය 14 අතුරෙන් කර්ම සාධනය කර්මයන් සිදුවන්නේ ජවන කෘත්‍ය ජවන් කෘත්‍ය ඇති ඒ සිත් වලින් ජවන කෘත්‍ය සිදු කරමින් උපදනා සිත් වලින් අනේ ජවන කෘත්‍ය සිදු කරන ඒ සිත් චිත්ත වීතියක කාම ජවන් වශයෙන් උපදිනවා සිතක් හත්වත්. ඒ නිසා ජවන් සිත් පිළිබඳව කතා කරන විට කාම ජවන වීතියක සිත් ජවන් සිත් හතක් එක චිත්ත වීතියක ලැබෙන. ඒ ජවන් සිත් වශයෙන් වාර වශයෙන් හතක් ලැබුණත් ඒ ලැබෙන්නේ එක සිතක් සත් වරක්. එකකට පසුව එකක් වශයෙන් සත්වත්. ඒ නිසා ඒ ජවන් සිත් ගැන අප කියනවා පළමුවෙනි ජවනය, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි ජවනය, පස්වෙනි ජවනය, හයවෙනි ජවනය, හත්වෙනි ජවනය කියලා ඒ ජවන් හත ගැන කතා කරනවා. මේ ජවන් සිත් වලින් මුල්ම ජවන් සිත දුබල සිතක්. ඒ දුබල සිතක් කීවේ ඒ සිතට තමන්ගේම જાතියෙන් ලැබෙන උපකාරයක් නැති බව. දැන් ජවන් සිත් වලට ජවන් සිත් වලින් ලැබෙන උපකාරයක් කියලා. ඒකට කියනවා ආසේවනය කියලා. ඒ උපකාරය පළමුවෙනි ජවනයට නැහැ. පළමුවෙනි ජවනය උපදින්නේ ඒ කාම ජවන වීතියක නම් ඒ කියන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපණයට අනුව. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වජ්ජනයට අනුතුරුයි. ඒ මනෝද්වාරා වජ්ජනයේ වශයෙන් මනෝද්වාරයේ උපදින්නේ
වොත්තපන සිත වශයෙන් පංචද්වාරයන්හි උපදින්නේ එක සිතක්. ඒ අවස්ථා දෙකේදී නම් දෙකක් ලැබෙනවා. එකකදී කියනවා වොත්තපනේ කියලා, අනිත් අවස්ථාවේදී කියනවා මනෝද්වාර වජ්ජනේ කියලා. ඒ වොත්තපනයට අනුතුරුව පංචද්වාරික වීතිවලදී ජවන්න. මනෝද්වාර වජ්ජනයට අනුතුරුව ඒ මනෝද්වාරික චිත්ත වීතිවලදී ජවන්න. ඒ මනෝද්වාර වජ්ජන සිත වොත්තපන කෘත්‍යයෙන් ලැබුණත් මනෝද්වාර වජ්ජන සිත ක්‍රියාසිත. ඒ සිත කුසල් සිතකුත් නෙවෙයි, අකුසල් සිතකුත් නෙවෙයි, විපාක සිතකුත් නෙවෙයි. ඒක ක්‍රියාසිත. ඒ ක්‍රියාසිතෙන් කෙරෙන්නේ ඒ ආවර්ජන කෘත්‍ය, එහෙම නැත්නම් වොත්තපන කෘත්‍ය කියන ඒ කෘත්‍ය. ඒ කෘත්‍ය සිදුකට එය නැතිව යන. එයින් කිසිදු කර්මයක් ඇති කරන්නේ නැහැ. අනාගත විපාකයක් උපදවන, කර්මයක් උපදවන සිතක් නොවේ. ඒ ක්‍රියා මාත්‍රය පමණක් පවත්නා සිතක් බැවින් තමා එයට ක්‍රියාසිතක් කියලා නම් දී තිබෙනවා. වොත්තපනේ ක්‍රියාසිත, එහෙම නැත්නම් මනෝද්වාර වජ්ජනේ කියන්නේ ක්‍රියාසිත. ඊළඟට උපදන ජවනය ඇතැම් අවස්ථාවලදී, ඇතැම් චිත්ත වීතිවලදී ඒ ක්‍රියා ජවනයක් වෙනවා. දැන් රහතන් වහන්සේට උපදිනවා නම් ඒ මනෝද්වාරිකව හෝ පංචද්වාරිකව වොත්තපනයට අනුතුරුව පංචද්වාරයේ මනෝද්වාර වජ්ජනයට අනුතුරුව මනෝද්වාරයේ රහතන් වහන්සේට උපදනා වූ ජවනයේ ක්‍රියා ජවනය. ඒ මොකද උන්වහන්සේට කුසල් අකුසල් කියන ඒවා උපදින්නේ නැහැ. එහෙම නැති අන් කෙනෙකුට නම් ලැබෙන්නේ එක්ක කුසල ජවනයක්, එහෙම නැත්නම් අකුසල ජවනයක්. ඒ තමන්ගේ සිත ඒ අවස්ථාවේදී හැරුණු තත්වයට අනුව, ඒ කියන්නේ ඒක යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර කියන මේ දෙකට අනුව එක්ක කුසල් නැත්නම් අකුසල්. ඒ ක්‍රියාසිතෙන් ජවන් සිත කුසල් සිතක් හෝ අකුසල් සිතක් නම් ඊට පළමුව ඇතිවන ක්‍රියාසිතෙන් ඒ ජවනයට ලැබෙන උපකාරය ආසේවන කියන තමන්ගේම ජාතියේ සිතකින් ලැබෙන උපකාරය නෙවේ. ඒ සිතේ උපකාරයක් තිබෙනවා. ඒ ආසේවනය හැර වෙන උපකාර. ඒවට කියනවා අනන්තර, සමානන්තර, නත්ති, විගත, අනන්ත රූප නිස්සය. ඒ විදිහේ උපකාර තිබෙනවා. සිතක් ඇතිවීමට සිතක උපකාරය ලැබෙන්නටම ඕන. කලින් සිතේ උපකාරය නොලැබ ඊළඟ සිත උපදින්නේ නැහැ. ඒ උපකාර ලැබෙනවා. නමුත් බලවත් වීමට අවශ්‍යම උවමනා කරන ඒ ජවනයේ බලවත් වීමට උවමනා කරන ආසේවන ප්‍රත්‍යය කියන ඒ જાතියේ සිතකින්ම ලැබෙන උපකාරය ලැබෙන්නේ නැහැ. එබැවින් පළමුවෙනි ජවන් සිත දුර්වල ජවන් සිතක්. ඒ ශක්තිය බොහෝම අඩු එක. සිත්වලද භවාංගයට ආසන්න වූ ජවනය දුර්වල එකක්. මොකද භවා ජවන් වල තිබෙන්නේ ඒ මුල් සිත දුර්වල වුණාට දෙවෙනි සිත මේ පළමුවෙනි ජවන් සිතේ උපකාරය ලැබ පළමුවෙනි සිතට වඩා බලවත් එකක්. තුන්වෙනි එක ඒ දෙවෙනි බලවත් වූ දෙවෙනි සිතේ උපකාරය ලැබ තුන්වෙනි සිත තවත් බලවත් එකක්. ඒ විදිහට ඒ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි සිත් බලවත් ඒවා. ඒ බලය අතුරෙනු අර හයවෙනි සිත පස්වෙනි සිත තරම් බලවත් කියන්නට බෑ. ඒමත් නිසාද භවාංගයට ආසන්න වෙනවා. හරියට මෙහෙම යන තත්වයක් තිබෙනවා. උඩට වෙන විට ඒක බලවත් එකක්, ඊළඟට බැස්මක් තිබෙන්නේ. ඒ බැස්මයි කීවේ භවාංගයට ආසන්න බව. අන්න ඒ නිසා හත්වෙනි ජවනය අර මැද තිබෙන ජවන්තරම බලවත් ඒවා නෙවෙයි. එකක් නෙවෙයි. මැද ජවන් බලවත් වෙනවා. හේතුව පළමු ජවනයෙන් දෙවෙනි ජවනයට, දෙවෙනි ජවනයෙන් තුන්වෙනි ජවනයට, තුන්වෙනි ජවනයෙන් හතරවෙනි ජවනයට, හතරවෙනි ජවනයෙන් පස්වෙනි ජවනයට, පස්වෙනි ජවනයෙන් හයවෙනි ජවනයට, හයවෙනි ජවනයෙන් හත්වෙනි ජවනයට ඒ උපකාරය ඒ විදිහටම ලැබෙනවා. ලැබුණට හත්වෙනි ජවනය එහෙම උපකාර ලද
ඒ කිට්ටු වෙලා තිබෙන්නේ භවාංගයට. ඒ භවාංගයට කිට්ටු වෙන කාලය වෙන විට ඒ ජවන්සිත පළමු අර මැද ඇතිවන ජවන් තරම බලවත් නැහැ. එබැවින් වන්නේ කුමක්ද? මේ එවිට දුබල වශයෙන් අප සලකන ජවන්සිත දෙකක් තිබෙනවා මේ ජවන්සිත හත අතර. පළමුවෙනි ජවනයයි හත්වෙනි ජවනයයි. පළමුවෙනි ජවනයයි හත්වෙනි ජවනයයි ඒ අතින් දුබලයි. එකක් දුබල Tamange જાතියේ සිතකින් ලැබෙන ආසේවනේ නැති බැරි අනෙක දුබල භවාංගයට ආසන්න බැරි. ඒ නිසා පළමුවෙනි ජවනය කර්මයක්. ඒ කියන්නේ ඒකෙන් කර්මයක් සිදු කරන්නේ. එයින් සිදු කෙරෙන කර්මය විපාක දීමට මින් පසු ආත්ම භාව කරා යාමේ ශක්තියක් එයට නැහැ. එබැවින් මේ જાතියේදීම විපාකයක් උපදවනවා මිසක ඉන් එහා විපාක ඉපදවීමේ ශක්තියක් ඒ පළමුවෙනි ජවනයට නැහැ. එතකොට ඒයින් උපදවන විපාකය කාල වශයෙන් ගත්තම ඒ විපාකය ගැන කියන්නට තිබෙන්නේ ඒක ditta ධම්ම වේදනීය විපාකයක්. මේ ජීවිතයේදීම ඒ විපාකය දෙන එකක්. ඒ කර්මය එබඳු ditta ධම්ම වේදනීය විපාක ගෙන දෙන කර්මයක්. ඒකට ditta ධම්ම වේදනීය විපාක ගෙන දෙන කර්මයේ වශයෙන් එනම් දැනගන්නේ පළමුවෙනි ජවන් සිත. හත්වෙනි ජවනය දුබල බැවින් මීළඟ જાතියෙහි විපාක ගෙන දීනොත් මිසක ඉන් එහා විපාක දීමට බෑ. මීළඟ જાතියට යතරයි. මීළඟ જાතියෙහි විපාක ගෙන දෙන ශක්තිය ඊට තිබෙනවා. ඉන් එහාට යාමේ ශක්තියක් ඊට නැහැ. ඒ නිසා ඒකට කියන්නේ කාල වශයෙන් උපපජ්ජ වේදනීය. මේ අනතුරු ආත්ම භාවයේදී විපාක ගෙන දෙන කර්මය. දැන් එහෙම ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතයේදී විපාකගෙන දුන්නේ නැත්නම් ඒ කර්මය ඊළඟ ಜಾති වලට ඒ කර්මයේ ශක්තිය නොයන බැවින් විපාක දීමට ඒ අහෝසි කර්මයක් වෙනවා. අහෝසි කියන්නේ කළ කර්මයක් නමුත් විපාකගෙන දෙන්නේ නැති එක. ඒ වගේම උපපජ්ජ වේදනීය විපාකගෙන දිය යුතු හත්වෙනි ජවනය මීළඟ જાතියෙහිදී විපාකගෙන දුන්නේ නැත්නම් එයද අහෝසි කර්මයක් වෙනවා. නමුත් මැද ජවන් පස ඒ විදිහේ තත්වයක් නෙමෙයි ඒවාට තිබෙන්නේ. ඒවායේ ශක්තිය තිබෙනවා දෙවෙනි කියන්නේ තුන්වෙනි જાතියේ සිට මේ જાතියයි ඊළඟ જાතියයි ගන්නා විට જાති දෙකක්. තුන්වෙනි જાතියේ සිට පිරිනිවන් පානාත් කියන්නේ රහත් වෙලා ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානත් විපාකගෙන දීමේ ශක්තිය ඇති කර්ම. ඒවාට කියනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. අනේ එහෙම කර්මය මේ ජවනයන්ගේ වශයෙන් බෙදා දක්වන විට ඒ විපාකගෙන දීමේ කාල වශයෙන් ditta ධම්ම වේදනීය වනුයේ පළමුවෙනි ජවන චේතනාව, උපපජ්ජ වේදනීය වනුයේ හත්වෙනි ජවන චේතනාව, අපරාපරිය වේදනීය වනුයේ මැද ඇතිවන ජවන් පස. දැන් මේ එක එක කර්මයක එක එක ජවන චේතනාවක ශක්තියක් දෙනවා. එක ප්‍රතිසන්දියක් දෙන්නට. එක ප්‍රතිසන්දියක් දීලා ප්‍රවෘත්ති විපාක ඕනෑ තරම් උපදවන්න. ප්‍රවෘත්ති විපාක උපදවන ඕනෑ තරම් එක ප්‍රතිසන්දියක් ගෙන දෙනවා. එහෙමයි ඒ කර්මයන්ගේ හැටි. දැන් අප කර තිබෙන කර්ම මේ ජීවිතයේදීම අප කර තිබෙන කර්ම. නැත්නම් විතක අකුසල කර්ම තිබෙන්නට පුළුවන්, ඒ වගේම කුසල කර්ම තිබෙන්නට පුළුවන්. ඒ දෙකේම ditta ධම්ම වේදනීය විපාක මේ ජීවිතයේදීමයි ලැබෙන්නට ඕන. ලැබෙනවා නම් ඒයින් ලැබෙන්නේ මේ ජීවිතයේදීම ditta ධම්ම වේදනීය. ඉතින් අප දන්නේ නැහැ කියන්නට අපට අමාරුයි. කවර කර්මයකගේ ditta ධම්ම වේදනීය විපාක අපට ලැබුණාද? එහෙම කියන්නට අමාරුයි. නමුත් සමහරුන්ට ඒ බඳු විපාක ලැබුණු අවස්ථා තිබෙනවා. දැන් සමහර කෙනෙකුට
ඔය නිරෝධ සමාපත්තියෙන් නැගිටුණු නිරෝධ සමාපත්තියෙන් නැගිට පළමු පින්ඩ දාණය දෙන ලද අයට ඒ දන් දුන් දින සිට 7 දවසක් ඇතුළතදී එහි විපාක ලැබෙන බව දක්වනවා. එහෙම ලැබුණු අය පිළිබඳවත් බණ පොතේ සඳහන් කරනවා. ඒ අයට ඒක විශේෂ කාරණයක් හැටියටයි දක්වන්නේ. ඒක පෙන්වන්නේ ඒ වත්තු සම්පatti, කෙත්ත සම්පatti, ගුණාතිරේක සම්පatti ආදි වශයෙන් දැක්වෙන කරුණු දක්වනවා. ඒ නිසා ලැබෙන එක. මොකද ඒ නිරෝධ සමාපත්තියට සමවැදුණු රාතන් වහන්සේ නමක් කියන කෙනෙකුන් ලබා ගැනීමයි කියන එක තරම් ලෙහෙසි කරුණක් නෙවෙයි. එහෙම ලබාගත් අවස්ථාවකදී, එහෙම ලැබුණු අවස්ථාවකදී උන්වහන්සේට යම් කෙනෙක් දානයක් දුන්නොත් ඒ දානෙහි විපාක ඒ ජීවිතයේ තුලදී 7 දවසක් ඇතුළත ලැබෙන බව ඒ ප්‍රවෘත්ති වලින් දැක්වෙනවා. ඒක විශේෂ කාරණයක්. එහෙම ඒකක් කියන්නට ඕන ditta ධම්ම වේදනීය කියලා. ditta ධම්ම වේදනීයයි. නමුත් ඒ හැර අප කරන මේ කර්ම තිබෙන. අපි දාන දෙන කර්ම කරනවා, තව බණ අහන කර්ම, බණ කියන කර්ම, මේ වතාවත් කිරීමේ කර්ම, ඔය දස පුණ්‍ය ක්‍රියාවන්ට ඇතුළත් වන, ඒ වගේම දස කුසලයන්ට ඇතුළත් වන ඒවා අපි කොතෙකුත් කරනවානේ. ඒවායේ කුසල කර්මයාගේ ඉෂ්ට විපාක, අකුසල කර්මයාගේ අනිෂ්ට විපාක. තවත් විදිහකින් කියනවා නම් අප මේ ජීවිතයේ තුලදී කරන සියලුම කර්මයන්ගේ 7න් එකක විපාක. ඒවා 7ට බෙදලා එක විපාක 7න් එකක් මේ ජීවිතයේදී ලැබෙන්නට ඕනේ. මොකද ජවන් 7න් එකක් නේ ජීවිතයේදී විපාක දෙන්නේ. ඉතින් මේ කොයි විදිහට අපට ඒවා එනවද කියන එක කියන්නට අමාරු. නොලැබෙනවයි කියන්නට බෑ. ලැබෙනවා නම් මේ අසුවල් කර්මෙහි විපාකය, මේ අසුවල් කර්මෙහි විපාකය කියලා අපට තෝරා බේරා ගන්නට පුළුවන් කමකුත් නැහැ. අප සමහර විටක හිතනවා ඒ බඳු එකක් පිළිබඳව වුවත් අපිට හිතෙන්නට පුළුවන් අපි මේ పూర్වයේ කරපු එකක් නිසා ලැබුණු විපාකයක් නේ. එහෙමත් හිතෙන්නට පුළුවන්. මොකද එතකොට මෙලවදී කරන කර්ම වලින් 7න් එක පංගුවක් මෙහිදී විපාක දෙනවා නම්, දීමේ ශක්තිය තිබේ නම්, ඒ විපාක අපට කොයිතරම් නොදැනුණත් ඇතන් ඒවා කෙසේ වෙතත් සමහර කර්මයන්ගේ විපාක ලැබෙන්නට ඕන. නමුත් ඒවා ලැබෙන බව අපට තරම් ප්‍රකට නැහැ. දැන් සමහර විටක අපිට කියත හැකි දැන් සමහර කර්ම සිදු කළාම ඇතන් විටක සමහරු අන්‍යයන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. එහෙම නැත්නම් අන්‍යයන්ගේ තෑගි භෝග ලැබෙන ඒවා වෙනවනේ. දැන් මේ වීර ක්‍රියාවක් කරපු කෙනෙකුට කාගේ හරි පණක් බේරාගත්ත කෙනෙකුට ඒ තැනට සැලකිල්ලක් වශයෙන් ඒ අයට ප්‍රශංසා කිරීමත්, ඒ වගේම යම් කිසි පරිත්‍යාගයක් කිරීමත් එහෙම කරන්නේ. ඒවත් ගන්නට පුළුවන් මේ ජීවිතයේදී කරන ලද ඒ යහපත් කර්මයාගේ ඉෂ්ට විපාකයක්. ඒක ditta ධම්ම වේදනීය. ditta ධම්ම වේදනීය. අන්න එහෙම අවස්ථාවක්. එහෙම ඒ වගේ අකුසල කර්මෙහිත් පෙන්වන්නට පුළුවන්. දැන් අකුසලයේ කර්මයේ හැටියට දැන් හොරකම් කරන මිනිස්සු. ඒ හොරකම අහුවෙලා ඊළඟට හොරකමට දඬුවම ලබන්න හිරේ වැටෙනවා, පොල්ලෙලි තලනවා, ගල් කඩනවා. එයාදී ඒවා ditta ධම්ම වේදනීය වශයෙන් මේ තමන් කරන ලද කර්මෙහි විපාක කියලා ගන්නට ඕන. අන්න එහෙම ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය කියන එක නම් ඉතින් ලේසි තේරුම් ගන්න. ඒ මොකද ඊළඟ જાතියෙහිදී අප කර තිබෙන යම් තාක් කර්ම වේද, ඒ කර්මයන් අතුරෙන් යම් කිසි එක කර්මයකුයි ඊළඟ જાතියෙහි ප්‍රතිසන්දියක් දීම වශයෙන් එළඹ සිටින්නේ. ඒක උපපජ්ජ වේදනීය. එවිට උපපජ්ජ වේදනීය ශක්තිය තිබුණු අනිත් කර්ම වලට මොකද වන්නේ? ඒ උපපජ්ජ වේදනීය කර්ම සියල්ලම අවබෝධ වෙනවා. ඒ උපපජ්ජ වේදනීය කර්ම අවබෝධ වෙනවා. අපි කියවනේ චිත්ත වීතියේ ජවන්සිත 7 වෙනි ජවන චේතනාවයි උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් විපාක දිය හැකියි.
එතකොට ඒ උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් අප සිදු කරන ලද කර්මයන් කි දසදහස් ගණන් චේතනා තිරෙන්නට පුළුවන්. නමුත් එයින් එකයි ඊළඟ જાතිෙහි විපාක දෙන්නේ. අනිත් ඒවා සියල්ලම අහෝසි වෙනවා. මැද ජවන් පිළිබඳව ඒ විශේෂය නැහැ. මැද ජවන් සසර වසන තාක්කත් විපාක ගෙන දීමේ ශක්තිය තිබෙනවා. එක ප්‍රතිසන්දි විපාකයකුත් අනන්ත අප්‍රමාණ ප්‍රවෘත්ති විපාක ගෙන දෙන්නට. දැන් ඒක අප තේරුම් ගන්නට ඕන මෙන්න මේ විදිහට. උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් එළඹ සිටියේවා අපිට කියත හැකි ප්‍රසිද්ධ කර්ම තිබෙනවානේ. දේවදත්ත ස්තවරයන් වහන්සේ. උන්වහන්සේ සිදු කළ කර්ම රාශියක් තිබුණා. එකක් නෙවෙයි. විත්‍රුඝාතක අකුසල කර්මයක් කිරීමට දේවදත්ත ස්තවරයන් වහන්සේ අජාසත් කුමාරයාට නැත්නම් රජතුමාට උපකාර කළා, උපදෙස් දුන්නා, අනුශාසනා කළා. ඒක ඒ කර්මයට දැන් වෙන නීතියක් අනුව නම් එහෙත් දඬුවම් ලබනවා. පියාගේ ජීවිතය තොර කරන්න උපදෙස් දුන්නා. නමුත් භයානකම එක තව කර්මයක් කළානේ. ඒ කුමක්ද? තමාගේම අතින් සිදු කළ ආනන්තරීය කර්මයක් වෙන බුදු සිරුරෙන් ලේ සෙලවීම. ගලක් පෙරලලා බුදු සිරුරෙන් ලේ සෙලවීම. තවත් ආනන්තරීය කර්මයක් කළා. ඒ තමයි සංඝ භේද කර්මය. සංඝ භේද කර්ම. පිළිවෙලින් දක්වන විට මේ කර්ම අතුරෙන් ඊටාම බරපතල කර්මයේ දක්වන්නේ සංඝ භේද කර්ම. ඒ නිසා දෙව්දත් තෙරුණුවන්ට විපාකගෙන දුන්නේ බුදු සිරුරෙන් ලේසල වීමේ කර්මය නෙවෙයි. සංඝ භේද කර්ම. එතකොට බුද්ධ ශරීරයෙන් ලේසල වීමේ කර්මයට මොකද වුනේ? ඒක අවශ්‍ය. ඒක අවශ්‍ය. මොකද ආනන්තරීය කර්ම අපි ගන්න කෙනෙක්ගේ ආනන්තරීය කර්ම පහම කළයි කියන්නේ. මවවත් මරුවා, පියාවත් මරුවා, රහතන් වහන්සේ නමකුත් මරුවා. බුදු සිරුරෙන් ලේත් සෙලෙව්වා. සංඝ බෙහෙද කර්මයක් කළයි කියලා. අපි ගනිමු දෙව්දතුන් එලෙස කළයි කියලා. එහෙම කළා. ඒ කර්ම අතුරෙන් එකයි විපාක දෙන්නේ. මොකද ආනන්තරීය කියලා කියන්නේ. ආනන්තරීය කියන්නේ අනතුරු ආත්ම භාවයේදී විපාක දෙන කර්මයක්. එතකොට ආනන්තරීය නම් මේ පහම ආනන්තරීය වෙන්නට එක ජීවිතයක ආනන්තරීය වෙන්නට බෑනේ. කර්ම අතුරෙන් කර්ම පහක් එකතු වෙලා ප්‍රතිසන්දියක් දෙන්නේ නැහැ. එක කර්මයකින් ප්‍රතිසන්දිය දෙන්නේ. ඒ නිසා සංඝ බෙහෙද කර්මෙහි ආනන්තරීය විපාක ලැබුණා. අනිත් කර්ම අහෝසි වෙනවා. අනිත් කර්ම යන්නේ ආනන්තරීය විපාකේ නැහැ. ඒක අහෝසි. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරනවා නම් උන්වහන්සේට විපාක දුන්න කර්ම තිබෙනවා. රහතුන් වහන්සේය බුදුරජාණන් වහන්සේය කියන්නේ උන්වහන්සේලා සිදු කරන ක්ලේශ ප්‍රහාණය ගැන සැලකලා. කෙලෙස් නැති කිරීම කියන ආශ්‍රවක්ෂය කර ඥානය උපදවා ගැනීමෙන් උන්වහන්සේලා තවත් කරන දෙයක් තමයි කර්මක්ෂය කර ඥානය කියන එකත් උපදවන එක. නැත්තම් ලැබෙන එක. ආශ්‍රවක්ෂය කර ඥානයම කර්මක්ෂය කර ඥානයක් වෙනවා. ඇයි ආශ්‍රවයන් කියන ඒ චතුරාශ්‍රව ධර්ම ඉතිරි නැතිව නැති කළ කෙනෙකුන් ඉන්පසු භවයක් ලබන්නේ නැහැ. ඉන්පසු භවයක් ලබන්නේ නැහැ. එතකොට ඉන්පසු භවයක් ලබා දෙන්නේ මොනවෙන්ද? කර්මයන්. ඒ කර්ම නම් තිබෙනවා. කර්ම නම් කරලා තිබෙනවානේ. නමුත් ඒ කර්ම අනතුරු ආත්ම භාවයක විපාක දෙන්නට
පුළුවන්කමක් ඒ වාට ඇතිවන්නේ නැහැ. මක් නිසාද? ඒ ආශ්‍රවක්ෂය කර ඥානය හේතු කොටගෙන නැවත ඉපදීමයි කියන එක නවත්වා දැන්. එබැවින් මොකද වන්නේ? අර කර්මයනුත් ඒ හේතු කොටගෙන ක්ෂය කරනවා, නැති කරනවා. මොන කර්මද? අනතුරු ආත්ම භාවයක් ලබා දීමේ ශක්තිය ඇති ඒ කර්ම. ඒවායේ ඒ ශක්තිය නැති කරනවා. නමුත් එතෙක් කර තිබුණු කර්ම ඒ ජීවිතේම කර තිබුණු කර්ම ඊට පෙර ජීවිතවලදී කරපු කර්ම කියන මේවා මේ ජීවිතයේ පවත්නා තාක් කල් විපාක ගෙන දෙනවා. විපාක අන්න ඒ බඳු විපාක තමයි මුගලන් මහරහතන් වහන්සේට ලැබුණේ ඒ ජීවිතේ. ඒ ජීවිතේදීම ලැබුණා. ඒ ditta ධම්ම වේදනීය වශයෙන්. අර අහක දාන දේවල් පවා කවුරුවකින් මේ දොරකින් මිනිසුන් යම් Tamange දෙහි මේ වීසි කරන දේවල් කිරේ ඒ දේවල් වහන්සේගේ හිස වැදිලා තුවාල වෙලා ලේ ගලමින් පන්සලට එන අවස්ථා තිබෙනවා. ඒට හේතුව උන්වහන්සේ අර ඒ ජීවිතයේදී කරපු මනුෂ්‍ය ඝාතන ඒ කර්මයාගේ විපාක ditta ධම්ම වේදනීය වශයෙන් ලැබුණා. අඟුලිමාල තෙරුණහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ඒක කලින් જાතියකදී සිදු කරපුවා. මේ කිව්ව අඟුලිමාල හඳුනන මුගලන් මහරහතන් වහන්සේට ඊට කලින් જાතියකදී සිදු කළ කර්මයක් අර මෞපිය දෙදෙනාට තලා තැලීමේ පාප කර්මය විපාක දුන්නානේ. ඒ නිසා අර සොරුන් තලලා ඇට පොඩි කරලා මරුණයි කියලා හිතලා දාලා කි. ඒ මොන කර්මයද? ඒක ditta ධම්ම නෙවෙයි. ඒක අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය. බුදුරජාණන් වහන්සේටත් එහෙම විපාක දුන්න අපරාපරිය වේදනීය කර්ම ටික. ඒ බුදුරජාණන් වහන්සේට ඒ බඳු විපාක ලැබුණේ මේ ඒ අපරාපරිය වේදනීය වශයෙන් ඒ උන්වහන්සේම වදාරලා තිබෙන කර්ම 12ක් යන්නේ එනවා සූත්‍රවල පුබ්බ පිලෝතික කම්මාපදාන කියලා සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රෙහි තමන් වහන්සේට ඒ විපාක දුන්න කර්ම පිළිබඳව උන්වහන්සේ වදාරලා තියෙනවා. උන්වහන්සේගේ කොණ්ඩේ අමාරුවක් ඒ තමන් වසන ඒ නගරයට පැමිණි තවත් මල්ලෝපර කරුවෙකුගේ අභියෝගයක් පිළිගෙන ඔහු සමග මේ මල්ලෝපරේ යෙදිලා ඔහු ඔසවලා පොළොවේ එනලා කුණ්ඩ කඩලා දැම්මා. අන්න ඒ අකුසල කර්මය නිසා උන්වහන්සේට මේ බුදු ආත්ම භාවයේදී කොණ්ඩේ අමාරුව ආවේ. තව මසුන් මරණ ගමක ඉපද මසුන් මැරීමට සම්බන්ධ වුණාට අන්‍යයන් මසුන් මරා ගොඩබාන් දැක සතුටු වීම නිසා ඒ කර්මයේ හේතුවෙන් බොහෝ කලක් නිරෙහි දුක් විඳලා ඉන් ශේෂ වූ අකුසල කර්මයේ නිසා තමන් වහන්සේට හිසේ අමාරුවක් හිසේ කැක්කුමක් හැදෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. තව වෙදෙක් වෙලා ඉඳදී ඒ තමන්ගෙන් බෙහෙත් ගැනීමට පැමිණි ඒ ලෙඩා සමග ඇති වෙනු ලෙඩා කෙරෙහි ඇති කරගත්ත මේ නොමනාපයක් නිසා ඔහුට විරේක වෙන්නට බෙහෙත් දුන්නා. ඒ නිසා තමයි උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳුණා. ලේ අතිසාරය හැදුණා උන්වහන්සේට. ඒ හේතුවෙන් දෙව්දතුන් ගල පෙරලීමෙන් මේ සිරිපතුලෙහි වැදිලා එතනට ලේ රැස්වීමේ නිසා උන්වහන්සේට මේ කායික දුක් විඳින්නට සිදු වුණා. ඒට හේතුව හැටියට උන්වහන්සේ වදාළේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මග ඇවිරීමක් කළ නිසායි. මට ඒක හරියටම මතක නැහැ. අන්න එහෙම තිබෙනවා. මම වෙන දවසක ඒ සූත්‍රයේ එන කරුණු ටික කියන්නම්.
අන්න ඒ විදිහේ විපාක උන්වහන්සේට ගෙන දුන්නා. ඒ මොකද මේ කර්ම කියන ඒවා කිසිම විටක අකුසලයේ විශේෂයෙන්ම අකුසල කර්මය සුළු වශයෙන් සුළුයි කියා නොසලකා හැරිය යුත්තක් නොවේ. හැම විටම ඒක බලන්න. ඒ මොකද මේ දැන් සමහර හරියට මේ බීජයක් වගේ තමයි ඒක තත්ත්වයක්. ඒ බීජය කියන එක කුඩා දෙයක්. නමුත් ඒක රෝපණය කළාම ඒ වැඩිලා මේන් අංකුරයක් මතුවලා ඒ පැතිරිලා ඊළඟට අතුපතර විහිදිලා එයින් ලබා දෙන ඵල තිබෙනවා. ඒ ඵල 1 2 කියලා නෑ රාශියක්. අන්න ඒ වගේ එකක් තමයි කර්ම කියන්නේ. කර්මය අපි සලකන්නේ කුඩායි කියලා නැත්නම් කර්ම. කුඩා නෑ එකක්වත්. දැන් අපේ හිත සමහර විටක නරක වෙන අවස්ථා. සමහර විටක අපේ හිත අප නරක කරගන්නවා මේ මෙහෙම වෙන්නට ඇති කියලා හිතලා. නම් ඇත්ත ඒක නෙවෙයි. ඒ බඳු වරදක් සමහරෙකුගෙන් වෙලා නැහැ තමන්ට. නමුත් තමන් හිතා ගන්නවා එහෙම එකක් වෙනවයි කියලා. ඒ නිසා තරහ වෙනවා. එහෙම තරහ වෙලා සමහර විටක අන්‍යයන්ට බැනවදින්නට පවා පුළුවන්. දැන් ඔය බනිනවයි කියන එකත් ලොකු වරදක්. ලොකු වරදක්. ඒ නිසා මොකද වන්නේ? තමන්ට කවදා හරි ඒ බැනුම් අහන්නට සිදු වෙනවා. මේ කවුරු කැමතියි බැනුම් අහන්න? නෑ. එහෙම කැමති නෑ අපට අහන්නට සිදු වෙනවා. ඇතැම් විටක දොස් අහන්නට සිදු වෙනවා. මේ කිසි වරදක් නෑ. නමුත් එබඳු වරද කරපු කෙනෙක්යි කියලා දොස් අහන්නට සිදු වෙනවා. සමහර විටක අපමත් කියනවා. ඒක කිව්වට මම නම් කරපු වැරද්දක් නැtei කියලා. නමුත් මේ වැරද්ද කලේ අද නෙමෙයි. ඊට කලින් જાතියකදී එබඳු වරද කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ જાතියෙහිදී චින්චමාන විකාරයෙන් එබඳු දෝෂාරෝපණයක් අසන්නට උන්වහන්සේ වරදක් කළාද? කළේ නැහැ. එහෙම කළේ නැහැ. උන්වහන්සේ බුදු වෙලා ධර්මාසනෙහි වැඩ හිටගෙන ධර්ම දේශනා කරන අවස්ථාවේදී අර තීර්ථකයන්ගෙන් ලැබුණු උපදෙස් සමග තමන්ගේ බඩේ දරටිකෙත් එහෙම අල්ලලා බැඳගෙන ඔහොම බණ කිය ඉන්නවා මේ මා ප්‍රසූතිය බලාපොරොත්තු වෙ ඉන්නවායි දරුවෙකුත් ලැබෙන්නට මා ගැන කිසිම සෙවිල්ලක් කරන්නේ නැතේ ඔහොම ඉන්නේ කොහොමද කියලා උන්වහන්සේට දෝෂාරෝපණයක්. ඒ මොකද වෙන්නට හේතුව? ඒ අකුසලයේ බරපතල එකක් චින්තමාන විකාරය ඒ නිසාම නිරේට ගියා. නමුත් ඒක වෙනම කර්ම. ඒ ඈ කරපු වරද. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ බන්දක් අසන්නට සිදු වුණා. මොකක්ද හේතුව? උන්වහන්සේ ඒ වගේ නිර්පරාදේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දොස් කියලා. මෙහෙම හිටියට මේ විදිහේ කෙනෙක් කියලා සමහරු ඉන්නවනේ. සමහරුන්ට මා විතර කියන කතාවක් තමයි බොහෝ දෙනෙකු තමන්ගේ කයින් වැරදි කරන්නේ නැහැ. ඒින ආරක්ෂා වෙලා ඉන්නවා. කයින් කරන ප්‍රධාන වැරදි වශයෙන් දක්වන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. මේ තුනින්ම වැළකුණු අය සිටිනවා. නමුත් ඒ අය උනන් බොහෝ විට නොවැළකෙන්නේ මේ කටින් නැත්නම් වචනයෙන් කරන වැරදි වලින්. ඒට හේතුව තමන් හිතාමතා ටිකක් සලකලා බලලා කතා කරන්නට පුරුදු නොවීම ගැන. දැන් කෙනෙක් කතා කරන විට තමා මොකද්ද මේ කියන්න යන්නේ කියන එක ගැන ටිකක් අවධානයක් යොමු කරන්නට ඕන. තමන්ට හිතුණු පමණින් කියන්නට නරකයි. සමහරව කරන්නේ ඒක නෙවෙයි. හිතට හැටියේම මොකක් හරි කිව්වා. පස්සේ ඒකේ වර්ධ පෙනෙනවා. දැන් ඒ විදිහේ එකක් නේ. බෝධිසත්ව කාලෙහිදී උන්වහන්සේ මෙහි පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක. තමන්ගේ ශිෂ්‍යයන් සමග යන විට ඒ බෝධිසත්වයෝ ඒ පසේ බුදුරයන් වහන්සේ නිකන් බොරුකාරේ කොරේ මේ රැවටිලිකාරේ කියන සල්ලාවේ ඒ විදිහේ දෙයක් කිව්වා. ඒ විදිහට දැනුත් නැද්ද එහෙම මිනිස්සුන්? කොයිතරම් ඉන්නවා. අනුන්ට දොස් කියන්නට හැමතිස්සෙම මේ කට
සූදානම්. එහෙම සූදානම් කරගෙන ඉන්න අය සිටිනවා. ඒ අය තමයි බොහෝම පරිස්සම් වෙන්නට. මොකද කට බොහෝම හොඳට පාවිච්චි කරන්නට පුළුවන් ඒකුත් තමයි. මම හිතන්නේ අපිට මේ ශරීරයටත් වඩා හොඳින් මේ අන්‍යයන්ට වැඩදායක වෙන පරිදි, Tamanටත් වැඩ සිදුවන පරිදි පාවිච්චි කරන්නට තිබෙන හොඳම හැකියාව තමයි මේ කතා කිරීමේ හැකියාව. තිරිසනුන්ට බෑ මේක කරන්න. තිරිසනුන්ට බෑ. අපට පුළුවන්. අපි ඒක බොහෝ විට පාවිච්චි කරනවා අපේත් අන්‍යයන්ගේත් අනර්ථය පිණිස. අනේ එහෙම නිසා රැස් කරගන්නා අකුසල කර්ම සුළු නෑ. රහත් වෙලා පිරිනුවන් පානතුරු ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනුවන් පානතුරු ඒව විපාක දෙන්නට පුළුවන්. දැන් බෝධිසත්වයන් බුදුරජාණන් වහන්සේට එබන්දක් නෙවෙයි. ඊළඟට අර සුන්දරී පරිව්‍රාජිකාව මරා දැමුවයි කියන චෝදනාව. ඒත් එක අකුසල කර්මයක්. අන්න ඒ විදිහේ අකුසල කර්ම බුදුරජාණන් වහන්සේට අපරාපරිය වේදනීය වශයෙන් විපාක දීමට එළඹෙනවා. එබැවිනුයි කියන්නේ කර්මය කියන එක කුසල් අකුසල් කියන මේ දෙකම සුළුයි කියලා අවඥාවට ලක් කළ යුත්තක් නෙවෙයි. මක්නිසාද අකුසලය නිසා දුක්ඛෝ පාපස්ස උච්චයෝ පාපයෙන් මතු කර දෙන්නේ ගෙන දෙන්නේ දුක. ඒ වගේම සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා ගන්න. පිරින් ගෙන දෙන්නේ සැප. ඒ නිසා සැප දුක කියන මේ දෙක ලෞකික වශයෙන් ලෝකයා ලබන දෙයක්. දැන් කවුරුන් කාටවත් තමා පිළිබඳ ප්‍රශංසාවක් තවත් කෙනෙකුගෙන් අසන්නට ලැබෙන විට උපදනා වූ සිත ඒ සෝත විඥානීය පට ඒවා කුසල විපාකනේ. කුසල විපාක. ඒ වගේම තමා පිළිබඳව දෝෂාරෝපණයක් තමන්ට අසන්නට සිදු වෙනවා නම් ඒ සෝත විඥානීය පටන් උපදනා වූ ඒ විපාක සිත් අකුසල විපාකනේ. ඉතින් ඒවා අපට නැද්ද? අපට එහෙම ඒවා ලැබෙනවා. අපට ලැබෙනවා. සමහර ඒවා ditta ධම්ම වේදනීය අකුසලයන්ගේම විපාක වශයෙන් උත්ෙන්නට පුළුවන් නේ. ඔබ ඒ කරපු වැඩේ වැරදි, මෙහෙම කෙරුවා වැරදි ආදි වශයෙන් Taman කරපු යම්කිසි වැරදි ක්‍රියාවක් පිළිබඳව Tamanට දොස් අහන්නට සිදු වෙනවා. අන්න ඒ වගේ. ඒකට ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියන මේ වශයෙන් විපාක දෙන කාල තුනක්. අවෝසි කියන එක ඒ කාලවලටම ඇතුළත් කර තිබුණා. එයින් කියන්නේ කුමක්ද? ditta ධම්ම වේදනීය විපාක ගෙන දීමේ ශක්තිය ඇති ඒ කර්මය ditta ධම්ම වේදනීය විපාකය ගෙන දුන්නේ නැත්නම් ඒක අවෝසි. උපපජ්ජ වේදනීය ශක්තිය ඇති ඒ කර්මය උපපජ්ජ වේදනීය විපාකය ගෙන දුන්නේ නැත්නම් එය අවෝසි. අපරාපරිය වේදනීය කර්ම පිළිබඳව අවෝසි බව දැක්විය යුතු වන්නේ රහතන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය. එතෙක් ඒ කර්මයන් අහෝසි කියා කියන්නට බෑ. මේක තේරුම් ගන්න. එතකොට මේ කර්ම ඔක්කොම අර ජනක වශයෙන් දැනගත්ත ජනක උපත්තම්බක උපපීලක උපඝාතක කියලා ඉගෙන ගන්නනේ කර්මයන්ගේ කෘත්‍ය හතරක්. ඒ කෘත්‍ය ඇති කර්මම තමයි. කෘත්‍ය වශයෙන් සතරක් වූ කර්මම තමයි. විපාක දෙන පිළිවෙල වශයෙන් ගත්තම හතරක් වන්නේ ගරුකං ආසන්නං ආචින්නං කටත්තා කම්මං කියලා. ඒ ගරු ජනක උපත්තම්බක උපපීලක උපඝාතක කියා කෘත්‍ය වශයෙන් දැක් වූ ඒ කර්මම තමයි මෙතන පෙන්වන්නේ ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අවෝසිකම්. ඒකට ditta ධම්ම වේදනීය කියන්නේ අනතුරු ආත්ම භාවයේ ප්‍රතිසන්දිය ගෙන දෙන්නට පුළුවන් ජනක කර්මයම මේ ජීවිතයේදී තෙයින් යම්කිසි කොටසක් විපාක ගෙන දෙනවා. එහෙම ගෙන දෙන අවස්ථාවලදී එය
diṭඨ ධම්ම වේදනීය කර්මයක් කියන්නේ. ඒ ජනක කර්මය අනතුරු ආත්ම භාවයේදී විපාක දෙනවා නම් ඒ ජනක කර්මය උපපජ්ජ වේදනීය වශයෙන් විපාක ගෙන දෙන අවස්ථාව වෙනවා. ඒ ජනක කර්මය සසර වසන තාක්කල් ඒ ಜಾතිවලදී ඒ විපාක ඇතැම් විටක ප්‍රතිසන්දි විපාක ඇතැම් විටක ප්‍රවෘත්ති විපාක ගෙන දෙනවා. එවිට ඒවාට අපරාපරිය වේදනීය කර්මයි කියනවා. දැන් මේ කියන විපාක දෙන කාල වශයෙන් ඒ කිසිදු විපාකයක් ගෙන දුන්නේ නැත්නම් යම් කර්මයක් ඒක අහෝසි කර්මයක් වෙනවා. නේ විපාකයෙන් අහෝසි කියන්නේ වූයේය කියන තේරුමක් තියෙනවා. අහෝසි කියන වචනේ තේරුම විය. දී කර්මයක් නම් වුණා. නමුත් ඒ විපාකය නැහැ. විපාකය ඇති උනේ නැහැ. ඉතින් ඒ පිළිබඳව තියෙනවා අහෝසි කම්මං නාහෝසි කම්ම විපාකෝ ආදී වශයෙන් තව කරුණු ඒවා කොහොම මෙතනට අපට අවශ්‍ය නැහැ. තේරුම් ගන්නට තියෙන්නේ කර්මය කියන එක. කර්මයයි කියන්නේ කුසල කුසලයන් පිළිබඳ. කුසල කුසල කර්ම. එහෙම ගන්නා විට විපාක උපදවන යම්තරම් මේ කර්ම වේ නම් ඒවා කුසල් අකුසල් වශයෙන් දෙකකට බෙදෙනවා. එබැවින් තමයි ලෝකෝත්තර විපාක වශයෙන් ලැබෙන ඵලසිත උපදවන මාර්ගසිතුත් කර්ම සංඛ්‍යාවෙහිලා ගන්න. ඒවත් කර්ම සංඛ්‍යාවෙහිලා ගන්නවා. නමුත් ප්‍රතිසන්දි විපාක ගෙන දෙන කර්ම වශයෙන් නෙවෙයි ගන්න. දැන් අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා ප්‍රත්‍ය වලදී කර්ම ප්‍රත්‍ය කියලා එකක්. ඒ කර්ම ප්‍රත්‍ය සහජාත කර්ම ප්‍රත්‍ය නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා දෙකකට බෙදෙනවා. සහජාත කර්ම ප්‍රත්‍ය කියන්නේ හැම සිතකම ලැබෙන චේතනාවෙන් ඒ චේතනා සංප්‍රයුක්ත වූ සිත් වලට කරන උපකාරය. ඒක කර්ම ප්‍රත්‍ය. ඒ චේතනා සංප්‍රයුක්ත සිත් වලට හා ඒන් උපදවන රූප වලට ඒ කෙරෙන උපකාරයට කියනවා ඒ කර්ම ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය නිසා යම් ධර්ම උපදී නම් ඒ උපදනා වූ ධර්ම වලට කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්මයි. ප්‍රත්‍යෝත්පන්න ඒ ප්‍රත්‍ය ලබා උපදනා ධර්ම. දැන් එහෙම ගන්නා විට සිත 89ක් තිබෙනවා. ඒ 89ක් සිත්වල තිබෙන චේතනාව කර්ම ප්‍රත්‍ය. මොන කර්ම ප්‍රත්‍යද? සහජාත කර්ම ප්‍රත්‍ය. ඒකද කියන්නේ. සහජාත කර්ම ප්‍රත්‍ය. ඒ සහජාත කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ සිත 89ක් ඒ සමග උපදනා චේතනාව හැර ඉතිරි චෛතසික 51ක්. ඒ සිතින් උපදවන ඒ සිත නිසා ලැබෙන ඇතැම් ඒවා තියෙනවා ඒ කර්ම ප්‍රත්‍ය නිසා ලැබෙන කර්මජ රූප. තව තිබෙනවා ඒ කර්ම ප්‍රත්‍ය සහිත වූ සිතින් උපදවන චිත්තජ රූප. ඒ දෙආකාර වූම රූප ඒ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්න. ඒ සහජාත කර්ම ප්‍රත්‍ය. එතකොට සහජාත කර්ම ප්‍රත්‍ය හැම සිතකම ලැබෙන චේතනාව සහජාත කර්ම ප්‍රත්‍ය වශයෙන් දක්වනවා. නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා තව එකක් තිබෙනවා. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය වන්නේ කුසල කුසල සිත්වල ලැබෙන චේතනාව. කුසල් අකුසල් කියන මේ ಜಾති දෙකට අයත් සිත්වල ලැබෙන චේතනාවයි නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වන්නේ විපාක සිත් 36යි. හා ඒ සමග උපදනා චෛතසිකත් ඊළඟට වේ රූප නැත්නම් කර්මජ රූප. කර්මජ රූප. නානාක්ෂණික කර්ම ප්‍රත්‍යේ
ප්‍රත්‍යඋත්පන්න. එතකොට මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයට ඇතුළත් වන්නේ සිත් කුසල් සිත් 21කත් අකුසල් සිත් 12යි. කුසල් සිත් 21ක් තිබෙනවානේ. ඒ ලෝකෝත්තර කුසල් සිත් 4ත් එක්ක කුසල් සිත් 21ක් තිබෙනවා. අකුසල් සිත් 12ක් තිබෙනවා. අන්න ඒ සිත් 33 ලැබෙන. ඒ සිත් 33 ලැබෙන චේතනා 33 තමා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය වන්නේ. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නේ එයින් උපදවන විපාක සිත් 36යි. ලෞකික විපාක 32යි, ලෝකෝත්තර විපාක 4යි කියන ඒ 36ත් ඒ සමග යෙදෙන චෛතසිකත්, ඒ කියන්නේ අකුසල චෛතසික හැර ඉතිරි චෛතසික ඒ 38 ඒ චෛතසික 38ත් කර්මජ රූප කියන 20ක් කියලා උපචේ සම්පති කියන දෙකක් අරගෙන 20 කර්මජ රූප කියලා දක්වනවා. ඒකාන්ත කර්මජ රූප 9ක් තිබෙනවා. අනේකාන්ත කර්මජ රූප 9ක් තිබෙනවා 18යි. ඒ 18ට උපචේ සම්පති කියන දෙකත් එකතු කරලා ඔය අභිධර්මයේදී අප ඉගෙන ගන්නවා කර්මජ රූප 20ක් කියලා. අන්න ඒ 20 කර්මජ රූප ද නානාක්ෂණික කර්ම ප්‍රත්‍යඋත්පන්න කියලා ගන්නවා. දැන් මෙතන අපි කර්ම කියලා කතා කළේ මේ ලෝකෝත්තර කුසලයන් ගැන නෙවෙයි. ලෝකෝත්තර කුසලයන් ගැන කතා කරනවා නම් කර්ම වශයෙන් ඒවා පිළිබඳව කියන්නට තිබෙන්නේ ඒවා ditta ධම්ම වේදනීයමයි කියන්නේ. ඒ මොකද අනතුරු ක්ෂණෙහි උපදවන්නේ. එහි විපාක ලැබෙන්නේ ලෝකෝත්තර කුසලෙහි විපාක ලැබෙන්නේ ඊළඟ ක්ෂණෙහිදී. ඊළඟ ක්ෂණෙහි මේ කර්ම කතාවට ඇතුළත් කර තිබෙන්නේ ලෞකික කුසල කර්ම. කුසල අකුසල. ඒවායි මෙතන ditta ධම්ම වේදනීය, උපපච්ච වේදනීය, අපරාපරිය වේදනීය, අවඝෝෂි කම්ම කියලා කොටස් 4කින් දැක්වෙනවා. ඊළඟට එන්නේ කර්ම පිළිබඳව ඒ කර්මයන්ගේ තිබෙන විපාක ස්ථාන වශයෙන් විපාක දෙන තැන් වශයෙන් කර්මයන් 4 වැඩෑරුම් කොට දක්වනවා. කර්මයේ 4 වැඩෑරුම්. පාකඨාන වශයෙන් ඒකට ගරුකං ආත්මේ මොකද ජනකං උපත්තම්බකං උපපීලකං උපඝාතකං චේති කිච්ච වශයෙන් ගරුකං ආසන්නං ආචින්නං කටත්තා කම්මං චේති පාකදාන පරියායේන ditta ධම්ම වේදනීයං උපපජ්ජ වේදනීයං අපරාපරිය වේදනීයං අවහෝසි කම්මං චේති පාක කාල වශයෙන් ඊළඟට අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං චේති පාකඨාන වශයෙන් එන්නේ එහෙම දක්වනවා. එතකොට පාකඨානය කියන්නේ විපාක දෙන ස්ථාන යන්ගේ වශයෙන් කර්මයේ 4 වැඩෑරුම්. කෙලෙසද අකුසල්ය, කාමාවචර කුසල්ය, රූපාවචර කුසල්ය, අරූපාවචර කුසල්ය. එතකොට කාමාවචර කුසල් කියන ඒවා පිළිෙන්නේ සිත් වශයෙන් 8යි. ඒවා කාම ලෝකයෙහි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන. කාම ලෝකෙහි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ඇතැම් විටක රූප ලෝකෙහි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන. ඒ කාමාවචර කුසල රූපාවචර කුසලය රූප භූමියෙහි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ගෙන දෙනවා. ඒවා මොන කෘත්‍යයන්ගේ වශයෙන්ද? පටිසන්ධි භවාංග චුති කියන මේ කෘත්‍යයන්ගේ වශයෙන්. අරූපාවචර කුසලය අරූප භූමියෙහි පටිසන්ධි භවාංග චුති වශයෙන් විපාක ගෙන දෙනවා. අකුසලය සතර අපායෙහි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාකත් එයින් සමහරක් මේ කාම භූමියේ විපාක ප්‍රවෘත්ති විපාක ගෙනද. අන්න එහෙම
ඒකට විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් ගත්තම ප්‍රධාන ස්ථානයයි ගන්නට තිබෙනවා. මොකක්ද ප්‍රධාන ස්ථානය? සතර අපායයි අකුසල් පිළිබඳ. කාම සුගතියයි කාමාවචර කුසලයේ පිළිබඳ. රූපාවචර කුසලයේ පිළිබඳ රූප භූමියයි. අරූපාවචර කුසලයේ පිළිබඳව අරූප භූමිය. එන්න මේ කරුණුයි ඊළඟට අපට කියන්නට තිබෙනවා. දැන් බලන්න කොයිතරම් ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ කර්ම පිළිබඳව වදාරලා තිබෙනවා. ඒ කර්ම, කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියලා දෙනවා. දැන් කාය කර්ම, වාක් කර්ම, මනස් කර්මයි කියන මේ කොටසට ඒ කාය කර්ම, වාක් කර්ම, මනස් කර්මයි කීවේ මේ කියන ලද කුසල කුසල කර්ම උපදනා වූ ద్వාරයන්ගේ වශයෙන්ගෙන දැන් කර්ම සිදු කිරීමට යම් කර්ම ద్వාර තිබෙනවා. ඒ කර්ම ద్వාරයන්ගේ වශයෙන්ගෙනයි කාය කර්මය, වාග් කර්ම, මනස් කර්ම. එහෙම කර්ම පිළිබඳ ඒ ద్వාර පිළිබඳ කතාවක් නැත්නම් කියන්නේ කුසල කර්ම, අකුසල කර්ම. දැන් මේ කුසල කර්ම, අකුසල කර්ම කියන මේවාම පටිච්ච සමුප්පාදයේදී මහන්සේ වදාලා තවත් ප්‍රභේද කොට. කොහොමද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාරය කියන ගොඩට මහන්සේ මේ අප දැන් මේ කතා කළ කුසල් දෙකොටසක් එක්කලා කාමාවචර කුසල්, රූපාවචර කුසල් කියන මේ දෙකම එකතු කොට පුඤ්ඤාභි සංඛාරය. අපුඤ්ඤාභි සංඛාරය කීවේ අකුසල්. ආනිඤ්ඤාභි සංඛාරය කීවේ අරූපාවචර කුසලයක්. අරූපාවචර කුසල් වල. දැන් ඒ පටිච්ච සමුප්පාදයේ යන අවිද්‍යාව හේතු කොටගෙන උපදනා වූ සංඛාර වශයෙන් දැක්වෙන කුසල කුසල කර්ම කියන ගොඩට ලෝකෝත්තර කුසල් ඇතුළු වන්නේ නැහැ. දැන් මෙතනත් අප ජනකං උපත්තම්බකං උපපීලකං උපඝාතකං ගරුකං ආසන්නං ආචින්නං කටත්තා කම්මං ditta dhamma වේදනීයං උපපජ්ජ වේදනීයං අපරාපරිය වේදනීයං අවබෝසි කම්මං ඊළඟට කාමාවචර අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං කියලා දැනගත්ත ඒ කර්ම වලට ලෝකෝත්තර කුසල් ඇතුළු කරලා නැහැ. එමුකද ලෝකෝත්තර කුසලයේ කියන එක කුසල් කියන නම ඊට දීලා තිබෙන්නේ එයින් අනාගත භවයක් උපදවන කර්මයක් රැස් කරන සිතක් කියන අදහසින් නෙවෙයි. දැන් ඒ අර්ථයේ ඒ අදහස තිබෙනවා කාමාවචර කුසලේ, රූපාවචර කුසලේ, අරූපාවචර කුසලේ. මේ ඒවාට ඒ නිසා ලෞකික කුසල් කියන නමක් තිබෙනවා. නමුත් මේ සෝවාන් ආදී මාර්ග කුසලයන් හඳුන්වන්නේ ලෝකෝත්තර කුසල කියලා. දැන් අරවා ලෝකේතම නැවත නැවත මේ පංචස්කන්ධ ලෝකය ඇති කරගන්නට හේතු වෙන කුසල. ලෝකෝත්තර කුසලයේ කියන්නේ ඒ පංචස්කන්ධ ලෝකයෙන් එතර කරගෙන කුසල. තවත් විදිහකින් කියනවා නම් මේ කුසල අකුසල් දෙකම කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් වශයෙන් දැක්වූ ඒවා ඊළඟට මේ අනිත් කුසලයන් අකුසලයන් කියන ඒවා ආචයගාම. ආචය කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය රැස් කරන කුසල, ඇති කරන කුසල. ලෝකෝත්තර කුසලයට කියන්නේ අපචයගාමී කියලා. අපචය කියන්නේ නිර්වාණය. නිර්වාණයට ගෙන යන, නිවනට පමුණුවන කුසල. ඒ ආචයගාමී, අපචයගාමී. අන්න ඒ නිසා ලෝකෝත්තර කුසලය මේ කතාවට ඇතුළත් වන්නේ නැහැ. එහෙනම් මේකට ඇතුළත් වන්නේ ඔක්කොම ලෞකික කුසල් හා අකුසල ධර්ම. ඒ කුසල් අකුසල් කියන මේවා මොන අවස්ථාවකදී සිදු කළත් ඒවායේ තිබෙනවා විපාක දෙන, ගෙන දෙන ශක්තිය.
විපාක ගෙන දෙන ශක්තිය. අතමිටක ඊතා සුළු වශයෙන් තමා සිතා ගත්තත් තමා කරන ලද අකුසලයේ එහි විපාකය බොහොම බරපතල වශයෙන් ලැබෙන්නට පුළුවන්. අප දන්නවා එහෙම කර්ම කුච්චරවත් කොපමණක් තියෙනවානේ. දැන් අර කුජුත්තරාව බොහෝ උපන් ಜಾති බොහෝ වකදීම යම් නිහිකාර ජීවිතයක් ගත කළා. ඒක හේතු වුණේ ඇය එක්තරා රහත් මෙහෙණින් වහන්සේ නමකගෙන් තමන් වැඩක් ගත්තා. ඒ නිසා ඇති වුණු තත්ත්වයක්. ඒ වගේම එක් පසේ බුදුරජාණන් වහන්සේ නම පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේගේ තිබුණු ශරීරයේ ඇඩක් ගැන ඇඩකලා කියන්නේ අපේ පසේ බුදුහාමුදුරුවෝ යන්නේ මෙහෙමයි කියලා ඒ යන හැටි පෙන්නනවා. දැන් එහෙම කරන අය ඉන්නවනේ අපේ පොඩි ළමයි පවා කරන්නේ. මේ يعني කවුරු හරි යන හැටි එහෙම දක්වන්නේ. අන්න ඒ වගේ ඈත් එහෙම විහිළුවක් කළේ. අපේ ආමුදුරුවෝ යන්නේ මෙන්න මේ විදිහයි කියලා. මේ ඒක විහිළුවට කළේ. ඒ විහිළුව කරනවා කියන්නේ මොන සිතකින්ද කරන්නේ? ලෝභ මූල සිතනේ. ඒ බලා ඉන්න උන්න හාස්‍යයෙන් ඔවුන්ට hina වෙන්නට සැලැස්වීම ආදිය සලකලයි ඒ විහිළුව කළේ. ඒ නිසා මොකද වුනේ? කුදියෙක් උපන්නේ. දැන් ඒ වගේම කරපු පිනාක් තව තත්වයක් ඇයට ලබා දුන්නා. මොකක්ද ඒ? හොඳ ඥානවන්ත කෙනෙක් වුණා. ඥානවන්ත. ඒකට හේතුව කුමක්ද? පසේ බුදුරජාණන් වහන්සේට දම් පිළිගැන්වුවාම ඒ ආහාර බොහොම රස්නේ පාත්‍රයේ අතින් අල්ලගෙන ඉන්නේ. අත දැවෙනවා මේ පාත්‍රයේ රත් වෙලා. ඒ නිසා ඥානවන්තව මේ දරණුවක් හදලා ඒ දරණුව පූජා කළා උන්වහන්සේට මේ පාත්‍රයේ තියෙන රස්නය අතට නොදැනෙන පරිදි දරණුව තබාගෙන යන්නට. ඥානයේ පාවිච්චි කොට ඒකලා. අන්න ඒ හේතුවෙන් ඉතා තියුණු නුවණ ඇති කෙනෙක්ව උපන්නා. ඉතින් එහෙම ඉපදිලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නැවත ඒ බණ සාමාවතී ඇතුළු ඒ 500ක් ස්ත්‍රීනට ඉගෙනුවනේ. ඉතින් අන්නේ ඒ බඳු අවස්ථාවක් තිබෙනවා. එතකොට පිනයි පවයි කියන දෙකම එකම જાතියකදී ඔවුන්ගෙන් ගෙන දෙන ඒ වෙනස්කම් විපාක ලබා දුන්නා. අන්න එහෙම තේරුම් ගන්න. ඒකට ඒ බැවින් පින් පව් කියන මේ දෙකම පින කිරීමට පව දුරු කරන්නට අප ඒ අති ඉගෙන ගන්නට ඒ කරුණ අපි අද එතකින් නවත්වමු. අනිත් දවසේ එතන සිට කතා. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විච්ඡේතනං භූති සිවා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විච්ඡේතනං භූති සිවා සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විච්ඡේතනං භූති සිවා දුක්ඛප්පත්තාදි දුක්ඛා භයප්පත්තාදි භය සෝකප්පත්තාදි සෝකා උපපති පානු ආකාශත්ථාති කුම්මත්ථාති වානාගාමිනිකා කුණන්තනං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්ථාති කුම්මත්ථාති වානාගාමිනිකා කුණන්තනං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්ථාති කුම්මත්ථාති වානාගාමිනිකා කුණන්තනං විද්වා සුදයන්තු වං සදං